ලස්සන පියකරු ඔබේ වත කමලේ මත් උන මගේ නෙත් බමරුන් පැටලේ පින්හස කෙන්වැද සිවලඟ සසැලේ පින් මද විය සැනසෙන්නට තුරුලේ ලස්සන පියකරු ඔබේ වත කමලේ Sir. Sir. Sir මේ පළාතේ කෙනෙක් නෙවෙයි වගේ නේද? නෑ මම මේ පාලේ තමයි. ඒත් මම මීට කලින් සර්ව දැකලා නැහැ. මම මෙහෙන් ගියේ 2004. සර්ගේ නම මොකක්ද? මගේ නම අමරජීව. මේ ඔයාගේ නම මොකක්ද? මගේ නම සාගර. සාගර. ඒ කියන්නේ මොහොත. How is Sam? He's fine. He just come back. Can you turn around, please? Yes. Breathe in, out. I think, Miss Andrea, you have a touch of bronchitis. Not to worry. I'll have to put you on a course of antibiotics. Okay. Thank you, doctor. Miss Andrea, your routine injection is due now. Really? Is that right? Yeah. So might as well we'll have it today. Kanti, can I have B12, please? Yeah. Thank you. By the way, doctor, Mrs. Cooper phone. Mrs. Cooper? The patient who discharged from Northwick Park? Oh, yes, yes. She will see you in the clinic this evening. Okay. Thank you, Kanti. How was it? I didn't even feel it, doctor. Thank you. That's your touch. Aha, thank you. Okay, Miss Andrea, you can take this from the chemist. Okay? Okay. Make sure you complete the course. All right. Okay, I'll see you soon again. Okay. Doctor, is it all right if I went to Scotland at the weekend? Where? Scotland. Yeah? I can't see why not, as long as you keep yourself warm. Yes, Okay? I will indeed. Thank Good to you. see you. Thank All the you. best. Thank you. අනේ නිකන්දකෝ. ඔයා හරි නරකයි. හැමදාම
හැමදාම උදේට මට රිද්දනවා. රිද්දනවා නෙමෙයි මැඩම්. ඒ ආදරේට. අනික ඉතින් ඔයාට රිද්දවන්නේ නැතුව මේ හන්දිය කඩේ මුදලාලිගේ හාමිනේ රිද්දවන්නද? අනික උදේට ඔයා hina වෙනකොට ලස්සන මලක් පිපෙනවා වගේ. ඒ hinaව දැකලා මං උදේ වැඩට යනකොට මගේ මුළු දවසම ලස්සනයි. දන්නවද? මේක බලන්න. දැන් බෑ. පස්සේ බොන්න. තිය. මේ අමරසිංහ අර ෆයිල්ස් හතරම මගේ මේසෙ උඩින් තියන්න. රයිට්? ඕකේ බයි. මේ ඒක නෙමෙයි. ඔයා අපේ වැඩේ කරලා දෙන්නේ නැද්ද? මොන වැඩේද මැඩම්? මල්ලිගේ ෆැක්ටරිය දාන වැඩේ. අර ගෑණිවාර ඉඩමෙන් එනවල දාන එක. මොන ගෑනිද? අර මත්තේ ඉන්න නාකි ගෑණි. නාකි ගෑනි. වයසක අම්මා. හරිද? තමස මේ වැඩිහිටියෙකුට කතා කරන්නවත් දන්නේ හරි හරි. මොකා වුණත් කමක් නැහැ. අසෙල මේක අපේ පවුලේ ප්‍රශ්නයක්. ඒ වත්තේ අපේ මල්ලි ෆැක්ටරිය දැම්මොත් එහෙම තරුණ මන්ත්‍රී කෙනෙක් විදිහට අපේ මල්ලට කොච්චර ගෞරවයක්ද? අනිත් එක කොච්චර ලොකු ආදායමකුත් ලැබෙනවද? ඒ ඉතින් ඔයාලට කරලා දෙන්න බැරි? ඔයාට තියෙන වයසක මිනිස්සයව එකකින් පල්ලා දාලා ඊටම සුද්ධ කරලා දෙනක විතරයිනේ. ඒ ඉතින් ඔයා ඒක කරන්නේ නැත්තේ. මේ නලු මම කැමති නෑ තමුසේ අර විදිහට අම්මට කතා කරනවට. හරිද? අනිත් එක එයා මටත් අම්මා කෙනෙක් වගේ. අනේ මේ කට පියාගෙන ඉන්න. ඔයාට හිටියේ එක අම්මයි. මේ හන්දිය ගාන ඉන්න නාකි අම්පට ගෑන ඔක්කොම කොහමද ඔයාගේ අම්මලා වෙන්නේ? මා ලොකු ASP. ඔයාට තිබුණේ ASP කෙනෙක් වෙන්න නෙමෙයි. පන්සලක හාමුදුරු නමක් වෙන්න. මේ මෙච්චරකල් මාත් එක්ක එකට ඉඳලා තමසට තාම බැරිනම ආව තේරුම් ගන්න නේද? අනික මම පොලිස් නිලධාරියෙක් වුණාට බොහොම සාධාරණව යුක්තිගරුකව වැඩ කරන කෙනෙක්. අන්න ඒක තේරුම් ගන්නවා. මාත් එක්ක දිගටම ඉන්න ඕන නම් අන්න ඒක හරියට තේරුම් ගන්නවා. ඒ තමසලගේ පවුල වගේ මේ සල්ලි මත්තෙම මැරෙන කෙනෙක් නෙමෙයි මම. හරිද? හරි හරි. අපිව තමුට දැන් ගැලපෙන්නේ නැහනේ. තමුට දැන් ලොකු අර කොහත් ඉන්න පිට ගෑනුනේ. මට මේවා තේරුම් ගන්න තිබුණේ මීට හුඟා කලින්. ලොකු ASP. මට පුළුවන්කමක් තිබුණා නම් මම මල්ලි වෙනුවෙන් ගිහිලා අර හම්පට ගෑනු ඇදලා දාලා වත්තෙන් එළියට. කට පරිස්සම් කරගනි. යකෝ දෙයිය දීප කට ලස්සනට පාවිච්චි කරපන්. වාචාලකම තිබුණාට. කට වහන්න? මම මගේ කට පාවිච්චි කරන්නේ මට ඕන විදිහට. ඇයි ගහන්නද? ගහන්න? උඹට මම ගහන්නේ නෑ. බැලි. Thank you. සර් සාජන් බණ්ඩාර අර වයසක ගෑනු කෙනෙක් ගෙදරට ගිහලා තියෙනවා. පෙරේදත් ඇවිල්ලා කට්ටියක් තර්ජනය කරලා තියෙනවා. මෙතනින් ගියේ නැත්තම් මන්ත්‍රීතුමා නරක මිනිහා කියන්න එපා කියලා. මේ අපි මේකට ඉක්මනට ඇක්ෂන් එකක් ගන්නවා. තව බල ඉන්න බෑ. ඒ කේස් එක ෆයිල් කරාද? නෑ සර්. තාම ෆයිල් කළේ නෑ. තාම ෆයිල් කරේ නෑ. ඇයි ඒ? සර් මන්ත්‍රීතුමා කියන්නේ සගේ මන්ත්‍රීයානේ. ඒකයි. මෙතන මස්සිනා කෙනෙක් නෑ අමරසිංහ. මෙතන ඉන්නේ දරදඬු මන්ත්‍රී කෙනෙක්. අනික මේ අක්කලා අයියලා මස්සිනාලා බලන අපිට මේ පොලිස් රාජකාරී කරන්න බෑ. අපි ඉන්නේ මහ ජනතාවට සේවය කරන්න. මේ යුනිෆෝම් එක ඇඟට දාගත්ත දවසේ අපි දිවුල්ලා පොරොන්දුනා. ඉන්ස්පෙක්ටර් සර් මම හිතුවේ නෑ
සර්ට කතාවට විතරම හින්තිය කියලා. සර් මම කේස් එක ප්‍රොසෙස් කරනවා. That's good. මේ one more thing අමරසිංහ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ඔය മന്ത്രിතුමත් ගෙනහලා එයාගෙන කට උත්තරයක් ගන්න. මේ ඇයි මොකද්ද ප්‍රශ්නේ? නෑ සර්. ප්‍රශ්නයක් නෑ සර්. මම කේස් එක ෆයිල් කරනවා. Thank you. Thank you, sir. ඔබට මම ගහන්නේ නෑ. ඔබ ගෑණියෙක් ඉන්නේ. බැලුවා. අපි ගෙදර යන්නේ. මට තව ටිකක් හිතන්න ඕන. You have been demoted to the rank of Chief Inspector and also transferred immediately to a faraway place in the north.
මැඩම්. Oh, thank you so much. Thank you. That's so good of you. Wait now. That's so good of you to be so honest. No, madam. Please, I'm so grateful. Please. No, madam. No, please. You've been so honest. Thank you. Thank you, madam. Thank you very, very much. Thank you. So happy. නාල්නී. 42 ඒවා තුනක් කීයද? ඇයි ලෙස්ලි? ඇයි කියන්නේ මේ ගානේ මේ ආදායම හොඳටම අඩු වෙලානේ. එහෙම තමයි. මුරේට පොල් කැරන ගාන අඩු වැඩි වෙනවා. එතකොට ඉතින් ආදායමත් අඩු වැඩි වෙනවා. ඔය ඔච්චර හිතන්න එපානේ. නාල්නී එහෙම කියලා කොහොමද? මේවා මගේ පප්පගෙන් ලැබිච්ච වටපිටි. ඉතින් අපි ඒව රැක ගන්න එපා. අනිත් එක නාල්නී සතේ එකතු වෙලා තමයි රුපියලක් හැදෙන්නේ දන්නවද? සතේ එකතු කරලා රුපියල් හදලා රුපියල් එකතු කරලා දහස් ගණන් හදලා ලක්ෂ ගණන් හදලා අපි අනකොට ගෙනියනවද ලෙස්ලි ඕවා? මේක නිසා තමයි හැමදාම පොල් අඩු වෙන්නේ. මම අර නිල රාත්‍රියේ දන්න නිසා දන්න බෙල්ලෙන් දාලා අල්ලගෙන ආවේ. මොකද්ද මේ? මොකද ඉන්නේ? ඈ? දෙනිය ළඟ ගෙදර. දෙනිය ළඟ? පීදාසේ පුතාද? පීදාසේ පුතා. යකෝ මියා පියදාසයාගේ දේපල කියලා හිතුවද? හා? මුට දෙන්න ඕන අම්මගෙන් දීපු කිරි කණෙන් යන්න. මේ ලෙස්ලි අනේ ඔන්නෝක අතෑරලා දාන්න දෙයියනේ මේ පොල් කිරි දෙකකට ඔච්චර කරන්නේ මොකටද? ඉතින් පොල් කිරි දෙකක් නේ. නාල්ලි මේවා අපි අමාරුවෙන් රැක බලා ගන්න ඒවා. හා? මුට ලෙස්ලි මේ පිනක් කියලා හිතාගෙන මෙන්න මේ කොල්ලට යන්න අරින්න. යන්න අරින්න. කිව්වම අහනවා ලෙස්ලි. ඒකනේ කිව්වේ. කොහොමද වෙන්න ලෙස්ලි. එතන කියන්නේ පිල්සන් ඩ්‍රයිවර්ට වාහනේ ලෑස්ති කරන්න කියන්න. මේ සැරේ මුළු ලංකාවෙම එක්සෑම් එකෙන් වැඩිම ලකුණු අරන් තියෙන්නේ කාත් කවුරුත් නැති අනාථ නිවාසයක හැදෙන ළමයි. මේ ඒක නෙමෙයි. මට අද හිල්ඩා ෆෝන් කරා. මේ දුවා නැද්ද? අහන්නකෝ අනු. හිල්ඩා කියන්නේ අර ජෝර්ජ්ගේ වයිෆ් අර ඉංග්ලන්ත වල ඉන්නේ. ඔයාට මතක නැද්ද? ඔව් ඉතින් මොකද්ද කිව්වේ? එයා කිව්වා මේ සැරේත් අර අනාථ නිවාසේ ළමයින්ට තෑගි දෙන වැඩේ ඇරේන්ජ් කරන්නලු. ඒක කෙරෙන්නේ අපේ කාන්තා සංවිධානයේ මාර්ගයෙන්. ඔව් ඉතින් අනාථ ළමයින්ට සීනි බෝල දීලා ඔයගොල්ලෝ කරන්නේ චොක්ලට් කන එක. විහිළු කරන්න එපා අනු. මේ සැරේ හොඳම ප්‍රෝග්‍රෑම් එක කරන කපල් එකට ඒගොල්ලෝ බැංකොක් ට්‍රිප් එකක් ඇරේන්ජ් කරනවා. හිල්ඩලත් මේ සැරේ ලංකාවට එනවා. ඒගොල්ලෝ මිලියන 2-3ක් විසි කරනවලු. ප්ලේන් එකේ ඉඳලා එන්නේ නැතිනේ. ඔයා හරි නරකයි. මේ දැනටමත් පවුම් 5000ක් විතර එකතු කරලාලු. අනු අපි හරි යසෝදරා ළමා නිවාසේ ළමයින්ට තෑගි දෙන එකවත් ඇරේන්ජ් කරමුද? නෑ ඉතින් ඔය වෙනදා වගේ අපිව බෙදාගමු. මෑඩ්නස්. එතකොට බැංකොක් ට්‍රිප් එක අනිත් අය ඔක්කොම අපිට හොරෙන් ප්‍රෝග්‍රෑමින්. මම ඒගොල්ලන්ට කෝල් කරා. බලන්නකෝ ඔය ටිකට කෝෂි හිල්ඩට කෝල් කරලා ඔක්කොම විස්තර ටික දැනගෙන. උමා මම යන්න දුවෙක් කරන්න එන්න. නැහැ. මම යනවා දැන් දුවෙක් කරන්න. හැබැයි මම යන ගමන් මිසිස් මුතුකුඩයි අරුන්දදී හම්බෙලා
ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා බලාගෙන තමයි යන්නේ. තේ ලෑස්ති කමලත් පල්ලෙහා ඉන්නවා. ඒ කියන්නේ දුවටත් ඔයාලත් එක්ක තරම් බලන්න වෙනවා. ඔව් මං ඉතින් වෙන මොනා කරන්නද? උමා මං කියන්නේ මම ගිහලා දුව එක්කන් එන්න. රයිට්? මම පොඩි කාර්යයක් යනවා ඔයා අනිත් එක යන්නේ. ඕකේ. ඕකේ. උමා මේ ඔයා අරුන් දෙදීටත් එක්ක දින අරන් දෙන්නේ. නෑ නෑ මම ඉක්මනට එනවා. කමල කෑම ලෑස්ති කරනවා. මං දන්නවනේ ඉතින් ඔයා යාළුවොත් එක්ක කඩේ වැදුනහම මට මෙතන බඩගින්න ඉන්න ඕනේ. නෑ ළමයෝ මම ඉක්මනට එනවා. මට කිව්වට මොකද මං දන්නවනේ ඔයත් යාළුවොත් එක්ක කඩේට වැටුනහම කොහෙන්ද ඉවර වෙන්නේ කියලා. බයි. බයි. පොඩි පුතාලා වෙලඳාම් බඩු දැන් වැඩි කරලා නේ. ඒක හොඳයි. ඒක හොඳයි. සර් දවසක් ඇහුවේ ගස් ලැබගෙන. ඕන් අදරන් තියලා. හරි ෂෝක්නේ. කීයද මේක? රුපියල් 30යි සර්. ළමයිනේ මේක ටවුමේ 50කටවත් ගන්න බෑ. දන්නවද? මං ගහට නැගලා අතටම කැඩුවා. අපේ පොඩි මුදලාලට නම් ගස් නගින්න පුළුවන්. එහෙනම් මට දෙන්න මේකයි කිරමිටි පහකුයි. කීයද පොඩි මුදලාලි ගාන? තුන්වරක් පහ 15යි 30යි 45යි. මෙන්න. ගාන. එහෙනම් මං ගිහලා යනවා. හොඳින් ඉන්න ඕනේ දෙන්නම. හරියක් හරි තව ටිකයි. මොකද්ද හරි හරි කියලා කිව්වේ? අයි මොකද මට කියන්න බැරි දෙයක්? නෑ සර්. අපේ අම්මගේ චීත්තේ හොඳට මිරිලා. හැට්ටෙත් දාඩියටම දිය වෙලා. අපි කීර විකුණලා එකතු කරන සල්ලි වලින් අම්මට චීත්ත රෙද්දකුයි හැට්ට රෙද්දකුයි අරන් දෙන්න හදන්නේ. ඒකට තව ටිකක් ටිකයි සර් මදි. ඒකයි අපි කිව්වේ. එහෙම තමයි අම්මලා සලකන්නේ. කොහෙද ඔයගොල්ලන් ගෙවල් තියෙන්නේ? අර පාරේ හැතැම්ම භාගයක් විතර ගියම පන්සලක් හම වෙනවා. ඒ පන්සලට ගෙවල් කිලෝමීටර් එහා පැත්තේ තමයි අපේ ගෙදර තියෙන්නේ. ඒක කියන්නේ ඔවිටේ ගෙදර කියලා. නේ මම වෙලාවක එනවා ඔයගොල්ලන්ගේ කීර කොටුව බලන්න. සර්ට සැක ඇති. අපි යුරියා දානවා කියලා. සර් එන්නකෝ බලන්න. එනම යනවා. ස්ටැන්ලි මට තියෙනවා මේ ලොකු පුජ්‍යලක ප්‍රශ්නයක් කතා කරන්න. මොකක්ද? මේ මට ලොකු උදව්වක් ඕනේ. මම ඉතින් සර්ට උදව් කරන්නම ඉන්නේ. මම දන්නවා ඒක ස්ටැන්ලි. ස්ටැන්ලි මතකද අර මේ ගම්පහ ඉලෙක්ෂන් කැම්පේන් එකේදී තමුසෙත් එක්ක හිටියා ටිකක් ලස්සන නෝනා කෙනෙක්. කවුරු ගැනද සර් මේ කියන්නේ? අර රතු පාට ඇඳුමක් ඇඳගෙන මේ තමුසේ ළඟින්ම හිටියේ කතා කරගෙන. ඒ අර මහන ගෙදර මනුස්සයා නිසා. මම කැමති එයා ටිකක් ළඟින් ආශ්‍රය කරන්න. එයාට උදව් කරන්න. ස්ටැන්ලිට පුළුවන් ද කියන්න මේ පුළුවන් තරම් ඉක්මනට මම හම්බෙන්න කියලා. පුළුවන් සර්. පුළුවන්.
ස්ටැන්ලි වරද්දන්න එපා. ගුඩ් නයිට් සර්. ජස්ට් එක අරගෙන ප්‍රෙස් රිලීස් එකක් ගහලා යමු. අනිත් එක සර් ඔය මීඩියා එකේ කට්ටිය ඔක්කොමත් එක්කම කඳු නගින්න බෑ සර්. මේ දවස්වල සීසන් එක නිසා. නෑ. කොච්චර අමාරු වුණත් මේක මට කරන්න ඕන දෙයක්. සර්ගේ අසනීප තත්ත්වෙත් එක්ක කඳු නගින්න පුළුවන් වේද? ඒක තමයි නාලක. ඔයාගේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරා විතරයිනේ. අපි කොකරන් කන්සල්ට් හම්බෙමු. ඒ කිසිම දෙයක් ඕනේ නෑ. මේක කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට. මට ඉක්මනට මේක කරන්න ඕන ස්ටැන්ලි. ඔව් සර්. සේරම මං කියපු විදිහට වැට්ටිකල හැත්ත ගන්න ගමන්ට පුළුවන් තරම් ඉක්මනට. Okay, sir. Okay. දැන් එහෙනම් කියමුද බලන්න මේ හොරකම කලේ කොහොමද උනේ කොහොමද කියලා? අනේ පොලිස් මහත්තයා මං හොරෙන් නෙමෙයි. මං විශ්වාසකාරයෙක්. අම්මා පල්ලේ මං හොරෙන් නෙමෙයි මහත්තයෝ. අනේ දෙයියනේ මොකද්ද මේ වුනේ? හොරකම අහු වෙනකල් කියන්නේ ඔයගේ අපබ්‍රංශ කතා තමයි. එයා හිතන්නේ හොරකම කරේ අපි කියලා. අපි දැන් බලමු සිරිසෝම මේ හොරකම කලේ අපිද තමුසෙද කියලා. බඩුත් වුණාට පස්සේ තමුන් හොරෙක් නේ කියලා දීරපු එක මිනිහා තමුසේ වෙන්න ඇති. නේද සර්? අපේ පන්සලේ හාමුදුරුවෝ මහත්තයෝ දන්නා මං කොහොම කෙනෙක්ද කියලා. මහත්තයෝ මාව විශ්වාස කරන්න මහත්තයෝ මං හොරෙක් නෙමෙයි. හාමුදුරුවෝ කෙසේ වෙතත් අපි දන්නා තමුන්ගේ තරම. තව එනවද මෙතන? හාමුදුරුවන්ගේ සාකේට බලන්න. අඬනවා හොඳට අඬලා හොරකම කරපු විදිය මතක් වුණාම පාපොච්චාරණය කරනවා තේරෙනවද? ඇයි මහත්තයා අපි වගේ අහිංසක මිනිස්සු මේ වැරදි වලට පටලව ගන්නේ? සිරිසෝම වැරද්ද නිවැරද්ද මේ පරීක්ෂණයෙන් පස්සේ බලාගමු. හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවක් දෙන්න ඕනේ අපි හාමුදුරුවනේ. ඔබ වහන්සේ නැත්තම් මොකද ඉවරයි. ඔබ වහන්සේ විතරයි මගේ නිර්දෝෂකම දැක්කේ අපි හාමුදුරුවනේ. සිරිසෝම මගේ නෙමෙයි. කිසිම කෙනෙක්ගෙන් සාක්කියක්වත් චරිත සහතිකයවත් බලාගෙන වැඩ කරන්න එපා. මිනිහෙක්ව නිවැරදි කරන්න තමන්ගේ හෘද සාක්ෂිය හොඳටම ඇති. වැරද්දක් වුණ පළියට ඒ වැරද්ද කාගේ හරි කරේ එල්ලලා වැරදි කාර්යය කියලා හංවඩු ගැහුවොත් අපිට කවදාවත්ම නිවැරද්ද දකින්න ලැබෙන්නේ නැහැ ගයන් මහත්තයෝ. මෙයාට මේ අමතක වෙලා වෙච්ච වැරද්දක් මේක අපේ හාමුදුරුවනේ. හෘද සාක්ෂියක් තියෙන කෙනෙක් එක්ක මේක බේරගන්න ලැබුණු එක ගැන සිරිසෝම සතුටු වෙන්න ඕන. එහෙමයි අපේ හාමුදුරුවනේ.
ඉක්මනට කාලේ වෙලා ගන්න කරක් කරනවා. චුට්ටයිනේ කාලා තියෙන්නේ. සාදික. සන්නයි. සාදික. මේ සැරේ හොලිඩේ එකට යමු ඩිස්නිලෑන්ඩ්. හරිෂෝ. අම්මා නැතුව අපි දෙන්න කියලා කියන්න. බෑ අම්මා ඕනේ. අපි පුතා යන්නේ මම නෑ. හරි කියලා. නෙමෙයි. කාර කරන්න එපා. අපි යමු. මේ එයාපෝට් යන්නේ කීයද? ෆ්ලයිට් එක තියෙන්නේ 2ට. මේ වෙලා තියෙනවා මට තව. අපි යනවා. රයිට්. Morning, Lloyd. Hello, Seneca. Coming. Oh, බඩෝ ගෙනද? මේ නාට්‍ය වෙනකොට වයස වෙනකොට එක්සර්සයිස් එකක් ගන්න ඕනේ හැමදාම. තනිත් ඉන්න ඕන නම්. මෙයා කියපෝ හිලන්දාරියා. ඔව් මේ ලොයිඩ් මේ තමයි මගේ මේ ලංකාවේ හොඳම මිත්‍රයාගේ පුතා. මේ පුතා මේ තමයි ડોක්ටර් වික්‍රමසිංහ. හලෝ. නමගේ නම මොකද්ද? දීපා. සම්පූර්ණ නම? දීපා ඉරුගල් බණ්ඩාර. ලක්ෂණ සිංහල නමක් නේද? ලොයිඩ් මේ මිනිහට මේ දවස් 2-3ක් ඉඳලා වීසින් තියෙනවා. අනිත් එක ඊයේ මේ හොඳටම ටෙම්පරේචර් එකක් තිබුණා. පවුලේ කාට හරි හැදුම තියනවද? එහෙම නෑ ડોක්ටර්. මම හිතනවා භාග වෙලාවට මේක හේ ෆීවර් වෙන්නේ නැති සමකාලේ හැදෙන ලෙඩක්. ඒ වුණාට ලොයිඩ් එහෙම නැති ලංකාවේ කොච්චර මේ ඩීසල් දුම තියනවද ඩස් තියනවද ඒතර මේ පොලියුෂන් තියනවද කොහොමද ඉන්නේ නෑ නේද මේක. හොඳයි සේනක අද දවල්ට අපේ සර්ජරි එකට එන්න 2:00 විතර අපොයින්ට්මන්ට් එකක් ඕනේ මම සෙක්‍රටරියට කියන්නම්. Okay, that's great. Yeah. Okay, Lloyd, thank you. Right, come and have a cup of coffee now. Okay. දීපල් දැක්කද මේ නිවුස් එක? මොකක්ද අංකල්? දීපල් සිංහල කපල් එකක් කාර් එකක් ඇතුලේ ගිනි තියලා. මේ ඕපින්ට් මේ ළඟ. දීපල් Suspects are a mob of Tamil youths who terrorized the community here. තිරිසන්න. මේ වන්න Tamil youths. ඒ කියන්නේ පොඩි කොල්ලෝ. මේ මහයුන් දැන් කරලා තියෙන්නේ මුන් සේරම බ්‍රේන් වොෂ් කරලා මුන් මොනවද කරන්නේ මුන් ඊළම වෙනුවෙන් කියලා මුන් දැන් ලේබනවා. මේක හරියට දැන් අර පිළිකාවක් වගේ හැමතැනම දුවලා ඉවරයි. මට නම් තේරෙන්නේ නැහැ කවද ඉවර වෙයිද කියලා මේක. දීපල් මට මගේ තාත්තාව මතක් වුණා අංකල්. I'm sorry පුතා. තාත්තාත් ඕකුම් නොයි විදිහටම පුච්චලා දාලා තිබුණා. I'm very very sorry පුතා. මට තිබුණේ මේක ඔයාලට කියන්න නැතුව ඉන්න. ඒත් බලන්න දීපල් මුන් රෙෆියුජීස්ලා වගේ මෙහාට ඇවිල්ලා මොකද්ද කරන්නේ?
තනිකර ත්‍රස්තවාදයේ මෙහෙ වපුරනවා. අනිත් දැන් ටෙරරිස්ට් ඕගනයිසේෂන් එකක් විදිහට තහනම් කරලා තියෙද්දි මම මොකද කරන්නේ? තාම ෆන්ඩ් රේසින්. තාම සල්ලි රේස් කරනවා. ඉතින් බ්‍රිටිෂ් ගවර්න්මන්ට් එක මොනවත් කරන්නේත් නැහැ. අපේ ගවර්න්මන්ට් එක මොනවත් කරන්නේත් නැහැ. අනික දීපාල් මේක අපිට මෙහාට අරුමයක් වුණාට ලංකාවේ වගේ තිරිසන් වැඩ උදේ හවස කොච්චර වෙනවද? තිරිසන්නු. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ අංක. ඕකුන්ට තනක් නොතනක් නැහැ. ඒ වුණාට දීපාල් ඔය හැම දෙමළ මිනිහෙම ත්‍රස්තවාදීන් නෙමෙයි. බොහොම හොඳ දෙමළ මිනිස්සු මෙහි ඉන්නවා. දාඩිය මහන්සියෙන් හම්බ කරලා නීතිගරුකව බොහොම අහිංසක ජීවත් වෙන හොඳ දෙමළ මිනිස්සු මේ රටේ ඉන්නවා. අංකල් දන්නවද ඔය හැම අහිංසක මිනිස්සෙක්ගෙම ඔකුම් බලෙන් හරි සල්ලි ගන්නවා කියලා? ඔව් වෙන්න පුළුවන්. දීපල් මේ ඔයා ඔය පෙට්‍රල් ස්ටේෂන් එකේ ටික පරිස්සමෙන් වැඩ කරන්න. එතන දෙමළ මිනිස්සුත් එක්ක නියන් නැති ප්‍රශ්නයක් නැති කරගන්න එපා. නිමියා දන්නා මම අර කොච්චර ආසද මොකද පන්දත්තේ ඒත් කෙල්ලේ මට පුළුවන් ද දීපාවලි ඇදලා නිකන් මේ තිරිසනෙක් වගේ ගෙදරින් එළියට දාන්න මේ වෙලාවේ අම්මෙක් අප්පෙක් නැතුව නිකන් තනියම හැදෙන අහිංසක කොල්ලෙක් ඉතින් කෙල්ලේ මට පුළුවන් ද පිටුපාන්න මේ වෙලාවේ එහෙම කියලා හරියන්නේ නැහැ සේනක ඔයා අපි ගැන හිතන්න ඕනේ. අපේ පොඩි දරුවා ගැන හිතන්න ඕනේ. අනිත් එක ඔයා දන්නවනේ. මේ වගේ රටක පොඩි ළමෙක්ව හරියට හදනවා කියන එක කොච්චර අමාරුද කියලා. එහෙම එකේ ඔය දීපාල් වගේ කෙනෙක්ව ගෙදර දාගත්තාම අපේ පොඩි එකාගේ ගන්න දෙයක් ඉතුරු වෙන එකකුත් නැහැ. නෙමෙයි මට තව සතියක් දෙකක් කල් දෙන්න. සතියක්? සතියක් තියා දවසක්වත් දෙන්න බැරි දෙයක් දැන් මට වෙලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? මං හිතන්නේ මම pregnant. Pregnant? කවුද කොල්ලා? හා? FIR එකක් තියෙනවද? තිබුණා. දැන් නැහැ. රොෂෙල් ඇයි මට මේ ලැජ්ජ කරන්නේ? අපි මොන වැරද්දක් කරාද? ඉල්ලන හැම දෙයක්ම දීලා තියෙනවා. ලස්සන්ට ඉන්න පරිසරයක් හදලා දීලා තියෙනවා. නිදහස දීලා තියෙනවා. ඒ සේට්ට හරියන්න මට ලැජ්ජ කරනවා. මටත් කතා කරන්න පුළුවන් නම් අප්පච්චි. අප්පච්චි. ඩැඩි කියන්නේ ඉංග්‍රීසියෙන්. අප්පච්චි කියන්නේ සිංහලෙන්. ඒ වචන දෙකේ වෙනසක් නෑනේ අප්පච්චි. රොෂෙල් මම මේ අමුඩයක් ගහගෙන කුඹුරු කොටන ගොවියෙක් නෙමෙයි. right? I'm a respectable planter. right? So why are you calling me අප්පච්චි? වචන දෙකේම තේරුම එක නම් මොකද ප්‍රශ්නේ අප්පච්චි? අපි සිංහල මිනිස්සු. සිංහලෙන් කතා කරන එක වැරද්දක්ද? ලැජ්ජාවක්ද? රොෂෙල්
කවුද ඔයාට මේ රැඩිකල් අයිඩියාස් ඔලුවට දාලා තියෙන්නේ? කවුද මේව ඔලුවට දාලා තියෙන්නේ? මට නම් තේරෙන්නේ මොකක්ද ඔයාට වෙන්නේ යන්නේ කියලා. අපි අපේ වැරදි හදා ගන්නවා අප්පච්චි. එච්චරයි. ඒ කියන්නේ අම්මයි තාත්තයි අපි ඔය හදලා තියෙන වැරදි විදියට මේ සමාජයේ උසස් තැනකට වැදගත් තැනකට උස්සලා තියප එකයි කරපු වැරද්ද නේ. සමාජයේ උසස් තැනකට යන්න අම්මට මමී කියන්න ඕනේද? අප්පච්චිට ඩැඩි කියන්න ඕනේද? ඒකද අප්පච්චි හිතන්නේ? රොෂෙල් තව එක වචනයක් කතා කරන්න නැතුව මෙතෙන් පිට වෙනවා. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නෑ අප්පච්චි. Rochelle, shut up, right? Just shut up and get lost from my sight. Get out! සිරිපා අඩවිය පෙනෙන ඉසව්වේ සුවිසල් මන්දිරයක මේ තමයි පුතේ සීයා අප්පච්චි. මේ තමයි පුතාගේ ආත්තම්මා. මොකද්ද මගේ පුතාගේ නම? කනිෂ්කා. කනිෂ්කා. මට සමා වෙන්න අප්පච්චි. නෑ මගේ දුවගේ වැඩක් දන්නේ නෑ. මගේ දුව හරි. පුතා හාමුදුරුවනේ ඔබ වහන්සේට මම බාධා කරා නම් මට සමා වෙන්න. මේ මීමනගේ මහත්තයානේ? ඔව් හාමුදුරුවනේ මම මීමනගේ තමයි. ඔබ වහන්සේ අඳුරගන්න බැරි තරමට වෙනස් වෙලා. මට ආරංචි වුණා ඔබ වහන්සේ හිරෙන් නිදහස් වෙච්ච දවස. මං කෙලින්ම ගියා ප්‍රිසන් එකට. එතන ඔබ වහන්සේ හිටියේ නෑ. ඔබ වහන්සේ එතනින් පිටත් වෙලා. මං ඊට පස්සේ ඔබ වහන්සේ නැවතිලා හිටපු නිවසට ගියා. එතන දැන් පදිංචි වෙලා ඉන්නේ වෙන කට්ටියක්. මට හිතා ගන්න බෑ ඔබ වහන්සේට මොකද වුනේ කියලා. මට දැනගන්න ඕන ඔබ වහන්සේට මොකද වුනේ කියන එක. මට ආරංචි වුණා මහත්තයාට මේ ජර්මනි වලට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා ගියා කියලා. ඉතින් කවද්ද මහත්තයෝ එහෙනම් ආවේ? හරියටම ඔබ වහන්සේ නිදහස් වෙන්න දවස් 2කට ඉස්සෙල්ලා. මහත්තයෝ වෙන්න තියෙන හැම දෙයක්ම වුණා. මම කවදාවත් හිතුවේ නෑ ජීවිතේ මේ තරම් දුක් ගින්දර මට විඳින්න සිද්ධ වෙයි කියලා. දැන් ඉතින් මහත්තයෝ ගැන කතා කරලා වැඩක් නෑනේ. වෙන්න තිබුණේ ඒවා සීරම වෙලා ඉවරයි. ඇත්තමයි. අද අප්පච්චි හරි සයිලන්ට්. මේ පූජා ඔයා දන්නවද සුදුවත්ත කියලා මේ മന്ത്രി කෙනෙක් ඉන්නවා. ඔව්. අපි මේ එයාගේ පුතාට දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා heart bypass එකක් කරා. ඉතින් ඔපරේෂන් එක හොඳට වුණා. පස්සේ after a while he caught hydrofluorosis and got infected. පස්සේ මැරුණා.
My God අප්පච්චි. ඉතින් ඊට පස්සේ මොකද උනේ? වික්‍රම! බඩස්තර කෙනෙක් නෙමෙයි! මගේ දරුවා දරුවා! පයිකේ යහනේ වික්‍රම! මගේ දරුවා මරපු පඩිය මම මේ ගන්න එක ගන්නවමයි! ඒ මොකද එයා කලබලයක් ඇති කරේ? එයා හිතන්නේ නැති මේ ඔයාගේ වැරද්දෙන් ඊළම නැතුණයි කියලා. මේ ඔව් ડોક્ટર සේන්නාගේ පුළුවන් තරම් බැලුවා මෙහෙට එක්ස්ප්ලেইন කරන්න. ඒ වගේ වැඩක් උන්නේ නැහැ. දන්නේ නැද්ද ඉතින් ඔය මිනිස්සු එච්චර මේ ඉන්ටෙලෙක්චුවල් මිනිස්සු නෙමෙයිනේ. ඔය වගේ දෙයක් වුණාම නම් ඉතින් ඕනම කෙනෙකුට කේන්ති යනවා තමයි. ඒත් ඉතින් කාරණේ පැහැදිලි කරාට පස්සෙත් එයා තේරුම් ගන්න එපා. සමහර විට ඔයාගෙන් පරිගන්නත් බැරි නෑ. අප්පච්චිට මුකුත් කරදරයක් වෙයිද? ඕනම දෙයක් කරන්න ඔය මිනිස්සුන්ට බලය තියෙනවා. ඔයා ටිකක් පරිස්සම් වුණොත් හොඳයි. අනික පූජා ඔය සුදුවත්ත කියන මිනිහා මේ is not a decent fellow. දස අත නොලිහෙන බැමි ඇත බැඳිලා යන මග ඇහිරි කටුවැල් හැදිලා ළඹදෙයි සුළඟෙයි අතු අගරැඳිලා උමටද නොලැබෙන මී අඹ ඉදිලා ලස්සන පියකරු ඔබේ වත කමලේ මත් උන මගේ නෙත් බමරුන් පැටලේ පින්හස කෙන්වැද සියෝ ළඟ සසලේ පින් මදවිය සැනසෙන්නට
ලස්සන පිය කරු ඔබේ වත කමර